නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධයෙන් සල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි කවුරුත් මේ අවස්ථාවේදී සූදානම් වන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ මුළු තුන් ලෝකයේම පහළ වනවා කියන එක ඊටාම දුර්ලභ කාරණාවක්. දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්මින් කියලා දක්වන්නෙම භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ලෝකයෙහි පහළ වීම ඊටාම දුර්ලභ කාරණාවක් යන වග. අපි හැම කෙනෙක්ම උත්පත්තිය ලැබලා තියෙන්නේ ඒ බුද්ධෝත්පාද කාලය තුල. විවිධ සමාජ ආර්ථික අර්බුදයන්ට අපට මුහුණ පාන්නට සිදු වුණත් ඒ සමාජ ආර්ථික අර්බුදයන් හමුවේ ගෙවි යන අපේ ජීවිතය පිළිබඳවත් අප මොහොතකට කල්පනා කළ යුතුයි. අපිට අතහැරෙන්නේ අපේ ජීවිතෙන් ගෙවි යන්නේ උතුම් බුද්ධෝත්පාද කාලයක්. එනිසා මේ බුද්ධෝත්පාද කාලය අපතේ නොයන ලෙස අපේ ජීවිතය තුළ උතුම් ප්‍රතිපත්ති ධර්මයන් පූර්ණේ කරගන්නටත් සත්පුරුෂයන් විසින් නිරන්තරයෙන්ම උත්සාහවත් විය යුතුයි. පීඩාවන් කියන දේ ජීවිතවලට නොඑක් ආකාරයන්ට පැමිණෙන්නට පුළුවන්කම තිබෙන දේවල්. ඉපදුණු පුද්ගලයෙකුට පැමිණෙන දුක්ඛ දෝමනස්යන් පිළිබඳව අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං කියලා දැක්වෙන්නේ අපි යමක්සේ කැමතිනම් කැමතිසේ කැමති දේවල් එපරිදි නොවීම කියන දේ ඉපදුණු පුද්ගලයෙකුට භුක්ති විඳින්නට සිද්ධ වෙන දුක්ඛ ධර්මයක්. පින්තුනි ඒවේ දුක උරුම කරගත්ත අපි ඒකට ප්‍රතිඋත්තර හොයන්නට පමණක් නම් මේ ජීවිතේ ජීවත් කරවලා තියෙන්නේ. ඒ දුකෙන් මිදීමට කවදාවත් අපට ඉඩහසරක් ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ ගින්න ඇතුලේ පිච්චෙමින් ගින්න ඇතුලේ නොපිච්චී ඉන්න ඇතුලෙන්ම දෙයක් හොයන පුද්ගලයන්ට වඩා ඒ ගින්නේ පිච්චෙන පුද්ගලයෝ ගින්නෙන් මිදීම උදෙසා ගින්නෙන් තොර තැනකට පත්වන්නට අදහසක් තිබෙනවා නම් එබඳු බුද්ධිමතුන්ට තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ. ගිනිගොඩ ඇතුලේ තියෙන හැම දෙයක්ම රත් වෙලා වගේ අපේ ජීවිතයේ ඇතුළත අපි ලබන සැප දුක ආදී සියලුම දේවල් එකම දුක්ඛ ධර්මයෙන් රත් වෙලා තියෙනවා. ඒක දුකයි කියලා කියන්නේ අපිට දුක් වේදනාව උරුමයි කියන එක නෙමෙයි. ඒක දුකයි කියලා කියන්නේ පින්නතුනි අපේ ජීවිතයට දුක විදිහට දේවල් ගලාගෙන එන කම එතන උරුම වෙලා තියෙනවා. හේතුව සංකත විපරිණාමාදී දුක්ඛ ලක්ෂණයන්ගෙන් එතන යුක්තව පවත්නා නිසා. මෙන්න මේ ස්වභාවය පිළිබඳව අපි අවබෝධ කරගෙන තිබුණොත් මේ ස්වභාවය පිළිබඳව අපි නිවැරදිව තේරුම් අරගෙන තිබුණොත් අපිට මේ කාලයේහි වටිනාකම පිළිබඳව තවදුරටත් වැටහෙවි. නොඑක් බාධා හමුවේ වුණත් ඔබ ඔබේ ජීවිතය අපතේ හරින්නට ඉඩ නොතබාම උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්නක් බවට පත් කරගනිවි. එනිසා අප්‍රමාදී වන්න, ධර්මය තුල මනස පිහිටව ගන්න, ධර්මය අතහැරෙන්නට දෙන්න එපා. අවුරුදු 50ක 60ක ජීවිතයේ ඇත්ත කරගන්න එපා. ඒ ජීවිතයට වඩා ඔබ සසර දුක කෙලවර කරන ආර්ය දර්ශනයක් තමන්ගේ ජීවිතය තුළ උපදවා ගැනීම සඳහා උත්සාහවත් වෙන්න. ඒ ආර්ය දර්ශනය නැතිව ලෝකයේ තුල කෙනෙක් ලෞකික දේවල් වෙනුවෙන් මහන්සි වෙමින් අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතය ජීවත් වුණා කියන ගණයට යන්නේ නැහැ. යම් කිසි කෙනෙක් යථාර්ථයේ තේරුම් අරගෙන එක දවසක් ජීවත් වුණත්
ඒ එක දවස තමයි ලෝකයේ ශ්‍රේෂ්ඨ වන්නේ. අන්නේ ශ්‍රේෂ්ඨත්වයේ උදෙසා ඔබේ ජීවිතය කැප කරනවා නම්, ඔබේ ජීවිතය තුළ උත්සාහවත් වෙනවා නම්, ඔබේ ජීවිතය තුළ මහන්සි වෙනවා නම් නිර්පරාදේ යන තවත් එක ජීවිතයක් බවට ඔබේ ජීවිතය පත් නොවි නිවැරදි මාවතකට ඔබේ ජීවිතය පත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අප්‍රමාදී බව ඔබේ ජීවිතයේ එකම පිහිට පිලිසරණ බවට පත් කරගන්න ඒ ඔබට බොහෝ සැනසෙල්ල පිණිස පවතින දෙයක් බවට පත් වේවි. පින්තුනි, ලෝකය තුල මිනිස්සු හැම කාලෙකදීම එක විදිහකට ඒකස්වරූපීව කාලය ගත කරන්නේ නැහැනේ. මිනිස්සුන්ගේ චිත්තසංතානවල විවිධ දෘෂ්ටීන්, විවිධ දැකීම් තියෙනවා. හැම පුද්ගලයෙක්ම ජීවත් වෙන්නේ ලෝකයේහි තමන් දකින ස්වභාවය අනුව, තමන් දකින දර්ශනයට අනුව. තමන් දකින දර්ශනයට අනුව ජීවත් වෙන ලෝකයේ ඒ දර්ශනයට අනුරූපීව හිතන පතන ක්‍රමයේ නිර්මාණය වෙලා තියෙන ලෝකයේ තුල මිනිස්සුන්ට ඒක ඇත්තම වෙලා ඒකෙන් ගැලවෙන්නට බැරුව ඒ තුල සිරකරුවන් බවට පත් වෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. තමන්ම හදාගත්ත රාමුවක් ඇතුළත, තමන්ම හදාගත්ත සීමාවන් ඇතුළත හිරකාරයන් බවට පත් වෙලා ජීවත් වෙන එක ලෝකයේහි ස්වභාවය. රාමුවක් තමන් විසින්ම සකස් කරගත්තාම ඒකෙන් පිට තමන්ම නොයා තමන්ම ඒ මැදිරිය තුල සිරකරුවෙක් බවට පත් වෙනවා. ඒ මැදිරියෙන් පිටතට එන්නට රුචිකත්වයක් දක්වන්නේ නැහැ. තමන් විසින් තමන්ටම සීමා මායිම් පනවාගෙන ඒ සීමා මායිම් තුල රැඳී සිටින්නට බොහෝ දෙනෙක් කැමති වෙනවා. මේ සීමා මායිම් කියලා එකෙන් අදහස් කරන්නේ සම්මුතිය තුල පැවැත්ම උදෙසා පනවා ගන්න සීමා මායිම් වලට වඩා ඊට වඩා ගැඹුරු දෘෂ්ටිමය සීමා මායිම් පිළිබඳව කතාවක්. ඒ කියන්නේ දැන් අපි කාම භූමිය අසුරු කරන සත්වයින් විදිහට අපි ලෝකයේ තුල පනවගත්ත දෘෂ්ටිමය රාමුවක් තියෙනවා. දෘෂ්ටිමය සීමා මායිම් ප්‍රමාණයක් තියෙනවා. ඒ දෘෂ්ටිමය රාමුව තුළ දෘෂ්ටිමය සීමා මායිම් ඇතුලේ අපි හැමෝම ජීවත් වෙනවා. අපි ජීවත් වෙනකොට දැන් රූපයේ පැත්තේ සැප තියෙනවා, රූපයේ පැත්තේ සැනසෙල්ල ලැබෙනවා, රූපය තුළ තමයි අපිට කැමැත්ත කියන දේ පවතින්නේ, ඒ පැත්තේ තමයි සතුටු වෙන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ විදිහට අපිට රූපය පිළිබඳව ගිය දැකීමක් තියෙනවා, ලෝකය පිළිබඳව ගිය දැකීමක් තියෙනවා. ඒක තමයි අපි ජීවත් වෙන රාමුව. ඒකෙන් මිදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ හින්දා ඔබ ජීවිතේට බාහිරින් ඔබ කැමති රූප ඇසුරු කරන්න නොලැබී ඔබේ ජීවිතයට දුක එනකොට ඔබ උත්සාහවත් වෙන්නෙම තවත් එබඳු ආකාරයේ රූපයක් ඇසුරු කරගෙනම ඒ දුක නැති කරගන්න මිසක ඒ ලෝකය තුලම දුක නැති කරන ක්‍රමවේදයකට පත්වන්නට මිසක ඔබ එකෙන් අත් මිදෙන්නට ක්‍රමයක් නම් කල්පනා කරන්නේ නැහැ. ඒ දෙයට පරිබාහිරව. ඒකට හසු වෙලා ඒක ඇතුලේ ජීවත් වන්නට තමයි හැම වෙලාවකදීම මිනිස්සු කල්පනා කරන්නේ. මේක මිනිස්සුන්ගේ තියෙන වැරදි දැකීමක්, මිනිස්සුන්ගේ තියෙන වැරදි දෘෂ්ටියක්. එතකොට ඒ දෘෂ්ටියේ සීමාව ඔවුන් විසින්ම පනවගත්ත, ඔවුන් විසින්ම සකස් කරගත්ත දේ. හැබැයි ඒකෙන් එළියට යන්නට තරම් දක්ෂ බවට පත් වෙන්නේ නැහැ. මේ විදිහට ලෝකේ මනස තියෙන පුද්ගලයෝ විවිධ රාමූන් හදාගෙන ඉන්නවා තම තමන්ට අදාළ වෙන. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් හිටපු අයට විවිධ දෘෂ්ටීන් තිබුණා. ඉතින් අද කාලේ කියලා 아무තු දෘෂ්ටීන් නැත්තේ නැහැ. ඒ එදා සමාජය තුල කතා බහට ලක් වුණු දාර්ශනික සංකල්පනා ටිකම අද වෙනත් වචන වලින් වෙනත් රාමූන් විදිහට මිනිස්සු කතා කරනවා. මිනිස්සු එදත් හිටියේ එකම විදිහට, අදත් ජීවත් වෙන්නේ එකම විදිහට. ඒකෙන් කියන්නේ භෞතික සමාජය හෝ භෞතික ජීවිතයේ ඒකාකාරයි කියන එක නෙමෙයි. එදා මිනිස්සු කාලය ගත කළේ යම් ආකාරයකට නම් එදා ආයතන පිනවන්න, ඉන්ද්‍රිය පිනවන්න මිනිස්සු කාලය ගත කරා නම් ඒ අය අදත් ආයතන ඉන්ද්‍රිය ධර්ම පිනවන්න කාලය ගත කරනවා. ඒ කාලේ මිනිස්සු ඇස පිනවීම සඳහා ලස්සන රූප බැලුවා නම් අදත් බලන්නේ ලස්සන රූප තමයි. කන පිනවීම සඳහා ලස්සන ශබ්ද ඇහුවා නම් අද මිනිස්සු කියලා අමුතුවෙන් දේවල් විඳින්නේ නැහැ, අදත් විඳින්නේ එකම තමයි. එතකොට මේ ඉන්ද්‍රියන් හරහා අරගන්න දේවල් වලින් මනස පිනවන්න, හිතේ සතුට ඇති කරන්නට මිනිස්සු හැම වෙලේම මහන්සි වෙනවා, වෙහෙස වෙනවා. මේක තමයි සාමාන්‍ය පුද්ගලයන්ගේ ජීවිතේ, මිනිස්සුන්ගේ ජීවිතේ බවට පත් වෙලා තියෙන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ විදිහට එදා සමාජය තුළ ජීවත් වෙච්ච එකම අද සමාජය තුළ අපිට දකින්න පුළුවන්කම තියෙන. මිනිස්සුන්ගේ රුචිකත්වයන් වෙනස් වෙන්න පුළුවන්.
හැබැයි එකම ධර්මතාවයක් තියෙන රූපයට කැමති. එකම ස්වභාවය. ඒ වගේම එදා හිටිය මිනිස්සු ලෝකය නිට්ටයයි. මේ ලෝකයේ එක දිගට පවතින දෙයක්. මේ විදිහට හිතාගත්ත මිනිස්සු හිටියයි. අද සමාජය තුලත් ඒ සංකල්පය තුල හිටපු මිනිස්සු ඉන්නවා. මේක සාස්වතයි, මේක පවතිනවා, වෙනස් වෙන්නේ නැහැ. මේකේ අපි ඉපදෙනවා, අපි ජීවත් වෙනවා, අපි මැරිලා යනවා. ඒ උනාට මේ දේවල් එහෙම තියෙනවා. ඒ වගේම සමහර උච්ඡේදයන් පැනෙවුවා. අද සමාජය තුලත් ඒකම පනවනවා. ඉතින් ඒ නිසා එදා සමාජයේ හිටපු අය අද සමාජයේ හිටපු අය කියලා වෙනසක් ඇත්තේ නැහැ. දාර්ශනික ස්තර විදිහට ගත්තොත් එදා හිටපු සංකල්පනාම අද දවසේදී සාකච්ඡා වෙනවා. එදා මෙදා තුර කාලෙක මේ අතරතුර කවුරුත් කතා බහට ලක් කරලා තියෙන එකම සන්දර්භයක්, එකම ස්වරූපයක් දර්ශනයන් විදිහට ගත්තොත්. එතකොට මේක අපිට හොඳට දකින්න පුළුවන් සූත්‍රයක් අපිට දකින්න පුළුවන් උදාන පාළියේදී මේ පඨම නානාතිත්‍ය සූත්‍රයේදී. උදාන පාළියේ දකින්නට තිබෙන මේ නානාතිත්‍ය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට නොඑක් ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ, නොඑක් පැවිද්දෝ, ඒ වගේම පැවිදි ස්වරූප නොදරපු අය, ඒ වගේ නොඑක් අය වාසය කළා. ඉතින් ඒ අය නානා දිට්ඨිකා, නානා කන්තිකා, නානා රුචිකා, නානා දිට්ඨි සම්නිස්සේ නිස්සිතා. මෙයාගේ ස්වභාවය තමයි මේ අය හැම වෙලාවකදීම නානා දිට්ඨිකා, නානා දෘෂ්ටි තිබුණ පුද්ගලයෝ. ඒ වගේම නානා කන්තිකා, නානා කන්තිකා කියලා කියන්නේ නොඑක් ඉවසීම් තිබුණ අය, නොඑක් දරා ගැනීම තිබුණ අය. නානා රුචිකා, මෙයාගේ කැමැත්ත රුචිකත්වය වෙනස්. නානා දිට්ඨි නිස්සය නිස්සිතා. එතකොට නොඑක් දෘෂ්ටීන් නිස්සය නිස්ෘත කරගෙන හිටපු පිරිසක්. එතකොට මෙන්න මේ පිරිස මොකද කරන්නේ? මේ අය තමන්ගේ දෘෂ්ටියට අනුව ගිහිල්ලා ඒ දෘෂ්ටියේ හැපි, ඒ දෘෂ්ටිය වැළඳගෙන දැඩිව අල්ලගෙන ඉන්නවා. මොන විදිහේ දෘෂ්ටියෙන්ද? සන්තේකේ සමනක් බ්‍රාහ්මනෝ එවං වාදිනෝ එවං දිට්ඨිනෝ සස්සතෝ ලෝකෝ ඉදමේව සච්ඡම් මොගමඤ්ඤන්ති. සමහර ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ හිටියා සස්සතෝ ලෝකෝ, ලෝකේ ශාස්වතයි කියලා කල්පනා කරපු. ශාස්වතයි කියලා කියන්නේ පවතිනවා කියලා හිතපු අය. ඒ කියන්නේ මේක වෙනස් වෙන්නේ නැහැ. මේක එකම විදිහට තියෙනවා. එකම විදිහට මේ දේ නිශ්චලව පවත්නා දෙයක් කියලා හිතාගත්ත පිරිසක් හිටියා. මේකට කියනවා සාස්වතිකත්වය කියලා. ලෝකේ පැවැත්ම මේ විදිහටම තියෙනවා. එතකොට මේකේ අපි ඉපදුනා, ඒ වගේම අපි තිබුණ ලෝකේ අපි ඉපදුනා, අපි ලෝකේ ජීවත් වෙනවා, ඒ වගේම අපි මේකේ ලෝකේ තියෙනකොට අපි නැති වෙලා යනවා කියලා ලෝකයේ පිළිබඳව ඒ විදිහට කල්පනා කරනවා. ලෝකේ ශාස්වතයි කියලා. ඒ විදිහටම ආත්මය ලෝකේ ආත්මයත් ඒ විදිහටම ශාස්වත දෙයක් හැටියට කල්පනා කරනවා. මෙතනින් මැරලා තව තැනකට යනවා, එතනින් මැරලා තවත් තැනකට යනවා, එතනිනුත් මැරලා තව තැනකට යනවා. මේකම ආත්මය තනින් තැනට යනවා කියලා. මේ විදිහට ශාස්වතයේ පිළිබඳව ගියපු හැඟීම් තිබුණු, සංකල්පනා තිබුණු පිරිසක් හිටියා. ඒ වගේම ඇතැම් පිරිසක් හිටියා මේ අය අසස්සතෝ ලෝකෝ, ලෝකේ අශාස්වතයි කියලා හිටියේ. එතකොට මේකේ විශේෂත්වය තමයි ඉදමේව සච්ඡම් මොගමඤ්ඤා. මේකම තමයි ඇත්ත, අනික් කියන කතන්දර ඔක්කොම බොරු. ලෝකේ සාස්වතයි කියලා කියන පිරිස මොකද කරන්නේ? ලෝකේ අසාස්වතයි කියන එක පිළිගන්නේ නැහැ. අය පහර ගහනවා. යම් කිසි කෙනෙක් ලෝකේ අසාස්වතයි කිව්වහම ඒ අසාස්වත පිරිසට පහර ගැසීම සිද්ධ කරනවා. ඉදමේව සච්ඡම් මොගමඤ්ඤක්. මේකමයි හරි, අනිත් ඒවා බොරු කියලා හිතාගෙන ඒ අය වාද විවාද පවත්වනවා. එතකොට පිරිසක් හිටියා ලෝකයේ සාස්වතයි කියපු, තව පිරිසක් හිටියා ලෝකයේ අසාස්වතයි කියපු. ඒ වගේම සමහර පිරිසක් හිටියා අන්තවාලෝකෝ, ලෝකේ අන්තවත්, මේක කෙලවරක් සහිත දෙයක් කියලා පනවපු අය. අනන්තවාලෝකෝති, අය අනන්තවත් කියලා ලෝකයේ පිළිබඳව කල්පනා කරපු අය හිටියා. ලෝකේ අනන්තයි කියලා හිතපු අය. ඒ වගේම තන් ජීවන් තන් ශරීරං, ජීවය ඒකමයි ශරීරය. දැන් මෙහෙම හිතා ගන්න පිරිසුත් අදත් ඉන්නවනේ. ජීවයයි ශරීරයයි කියන්නේ දෙකක් නෙමෙයි. තන් ජීවන් තන් ශරීරං. ජීවය කියන්නේ එකක්, පණ කියලා කියන්නේ එකක්. ඒකම තමයි ශරීරය. මේ හිත කියලා 아무තු එකක් ඇත්තේ නැහැ. ඒක මේ කයෙම තියෙන ප්‍රතික්‍රියා නිසා අපිට දැනෙන දෙයක්. ඒක නැතිනම් මේ මොළයේ තියෙන ක්‍රියාකාරීත්වය තමයි හිත කියලා කියන්නේ. ඒකට මේක ඇවිල්ලා තන් ජීවන් තන් ශරීරං, ජීවයයි කියලා කියන්නේත් හිත කියලා කියන්නේත් ඒක. ඔය පණකෙන්ද මේක අසුරු කරගෙන තියෙනකන් මේ තියේ ඊට පස්සේ නැති වෙලා යනවා. ඒකට තන් ජීවන් තන් ශරීරං ඕක හිතාගත්ත පිරිසුත් ඉන්නවා. ඒ වගේම අඤ්ඤං ජීවන් අඤ්ඤං ශරීරං. ජීවය කියන්නේ පණ කියන්නේ එකක්,
ආත්මය මේක විඳිනවා. ජීවය කියන්නේ තව එකක්. අඤ්ඤං ශරීරං. ශරීරය කියලා කියන්නේ තවත් එකක් කියලා හිතාගත්ත පිරිසක් ඉන්නවා. ඊට පස්සේ ඇතැම් පිරිසක් ඉන්නවා හෝති තථාගතෝ පරම්මරණ සත්වය මරණින් මත්තේ ඉන්නවා කියලා හිතනවා. කෙනෙක් කියනවා සත්වය මරණින් මත්තේ නැහැ කියලා. සමහර ලාට ඔය ඇතැම් කෙනෙක් මේ අද ප්‍රශ්න කරනවා දැන් සමාජය තුළ ඇතැම් පිරිස් ඒ කියන්නේ මේ දාර්ශනික සන්දර්භය තුලිනුත් ඇතැම් අය යනවා. දාර්ශනික සන්දර්භය නැතුවත් යනවා. ආගම් ප්‍රතික්ෂේප කරන පිරිසක් කියලා අපි කියන රැල්ලක් හදාගෙන ගිහිල්ලා හිතන ඔප්පු කරලා පෙන්වන්න මරණින් මත්තේ උපදිනවද නැද්ද කියලා. මරණින් මත්තේ උපදිනවා කියලා ඕගොල්ලෝ කියනවා නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න. අපි කියන්නේ නෑ කියන එක. එයාට නෑ කියලා ඔප්පු කරන්නත් බෑ. හැබැයි අනිත් අයට කියනවා ඒක මරණින් මත්තේ උපදිනවා කියන එක ඔප්පු කරලා පෙන්වන්න කියලා. එතකොට මෙන්න මේ විදිහට දැන් සත්‍ය මරණින් මත්තේ උපදිනවද කියලා අහුවාම ඒක උපදිනවා කියලා කිව්වොත් ඒක හෝති තථාගතෝ පරම්මරණ. ඒක දෘෂ්ටියක්. නොහෝති තථාගතෝ පරම්මරණ සත්‍ය මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා කිව්වොත් ඒකත් දෘෂ්ටියක්. ඒකට එහෙම ගත්ත පිරිසකුත් හිටියා. මේකම තමයි හරි අනිත් ඒවා වැරදි. සත්‍ය මරණින් මත්තේ උපදින්නේ නැහැ. මේක මෙතනින් ඉවරයි. ඒක දෘෂ්ටියක්. ඒක ඒ අය දරාගත්ත විදිහ. ඒ අයගේ දැකීම මේක. කෙනෙක් කිව්වා සත්‍ය මරණින් මත්තේ උපදිනවා. මේ ඉන්න කෙනා තව තැනකට යනවා. ඒකත් දෘෂ්ටියක්. ඒ අය දරාගත්ත විදිහක්. ඒ වගේම හෝතිච නච හෝතිච තථාගතෝ පරම්මරණ. තව පිරිසක් කිව්වා හෝතිච නච හෝතිච. සත්‍ය මරණින් මත්තේ වන්නේද වෙයි නොවන්නේද වෙයි. ඒක වෙනවා සහ නොවෙනවා කියන මේ දෙකම සම්භාව්‍යතාවයක් තියෙනවා. මේ දෙකම වෙන්න පුළුවන්. වන්නේද වෙයි නොවන්නේද වෙයි. ඒ වගේම නේව හෝතිච නොහෝතිච. නේව හෝති. එතකොට වෙන්නේ නොවේ. නොවන්නේද නොවේ. වන්නේද නොවේ නොවන්නේද නොවේ. මේකට කියනවා චතුස්කෝටිය කියලා. ප්‍රශ්නයක් විසඳනකොට ප්‍රශ්නයේ කෙලවරවල් 4කට අදින්න පුළුවන්. ද්විකෝටික කියනවා කෙලවරවල් 2කට ඇත හෝ නැත. චතුස්කෝටිය කියලා කියනවා කෙලවරවල් 4කට අදින්න පුළුවන්. එක්කෝ තියනවා එක්කෝ නැහැ. එහෙම නැත්නම් තියනවා හෝ නැහැ හෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක ඇත්තේ නැහැ නැත්තේත් නැහැ. මේ ආකාරයට 4 ආකාරයකට පිළිතුරු දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට තේ භණ්ඩන ජාතා කලහ ජාතා ඒ පිරිස මේ දැන් හිතාගෙන ඉන්නේ ඉදමේව සත්‍යම් මෝඝවඤ්ඤං කියලානේ. මේකම හරි අනික්කව වැරදි කියලා තමයි මේ පිරිස හිතාගෙන ඉන්නේ. එතකොට තේ භණ්ඩන ජාතා කලහ ජාතා ඒ අය මේ කලහ කරගන්නවා මේකත් එක්ක රණ්ඩු කරගන්නවා විවාදාපන්නා විවාද කරගන්නවා අඤ්ඤමඤ්ඤ මුඛ සත්‍තිහි විතුදන්තා විහරಂತಿ. අඤ්ඤමඤ්ඤේ මුඛ සත්‍වෙහි විතුදන්තා අනික් අයට මුව නැමැති සත් වලින් ඇන ගනිමින් වාසය කරනවා. වචන කියලා කියන්නේ හරියට මේ ශස්ත්‍ර වගේනේ. ඒවා හරියට කඩු කිනිසි වගේ. එතකොට අඤ්ඤමඤ්ඤෙහි මුඛ සත්වයේහි විතුදන්තා කියලා කියන්නේ මොකද්ද? මුව නැමැති සත් වලින් ඇන ගන්නවා එකිනෙකාට. එතකොට ඊදිසෝ ධම්මෝ නේදිසෝ ධම්මෝ නේදිසෝ ධම්මෝ ඒදිසෝ ධම්මෝ. එයා රණ්ඩු කරනවා. දහම කියන්නේ මේ විදිහේ දෙයක්. ඕක දහම නෙමෙයි. දහම නම් මේ විදිහට තියෙනව නෑ. ඕක නෙමෙයි මේ ආකාරයයි මේකේ. කියලා ඒ තමන්ගේ රුචිකත්වය අනුව තමන්ගේ දෘෂ්ටිය අනුව එකිනෙකාට මුව නැමැති සත් වලින් ඇනගනිමින් වාසය කරනවා. මේක එදත් තිබුණු අද සමාජය තුළ දකින්නට තියෙන ප්‍රධාන කාර්යයක්. ඉතින් අද දේශනාවේදී ප්‍රධාන වශයෙන්ම මේ කාරණාව පිළිබඳව පැහැදිලි කරන්නට පාදක කරගත්තේ මේ දාර්ශනික ස්වરૂපය වේශයෙන් ඇවිල්ලා ඇතැම් වෙලාවට සාමාන්‍යයෙන් අර සම්මුතිය සහ පරමාර්ථය පිළිබඳවත් අවබෝධයක් නැතිව ඒ වගේම මේ ඇතුළත කතා කරන මහා ගැඹුරු හරපද්ධතිය පිළිබඳව තේරුමක් නැතිව සමහර වෙලාවට ධර්මයේ පිළිබඳව ප්‍රශ්න කරන්න ඇතැම් වෙලාවට පිරිස් පෙළඹෙනවා. ඒකෙන් ශාසනය ප්‍රතික්ෂේප කරන්න උත්සාහවත් වෙනවා. ඒකට අන්න ඒ නිසා මේ කාරණාව මේ අලුත් කතාවක් නෙමෙයි මේක පරණම කතාවක් කියන එක ගැන පැහැදිලි කරන්න අවශ්‍ය නිසාත් ඒ වගේම දැන් निराගමික සංකල්පනාවන් අපේ තරුණ පිරිසට සමාජයේ අපේ තරුණ දරුවන්ට සම්ප්‍රේෂණය කරන්නට ඇතැම් පිරිසක් බොහොම සූක්ෂමව ක්‍රියාත්මක වෙනකොට ඒ අය ගොඩනගන දාර්ශනික පසුබිම බිඳහෙලන්නට මේ ශාසනයේ කතා වෙන දර්ශනය පිළිබඳව අපි ඉස්මතු කරන්නට අවශ්‍ය නිසාම තමයි මේ සූත්‍රය අද දවසේදී සූත්‍ර දේශනාවක් විදිහට පාදක කරගත්තේ යම් කරුණු කාරණා ටිකක් පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒකට දැන් අපි දැක්කා මේ දර්ශන බිහි වෙලා තියෙන මූලයන් හැටියට අපි හඳුනාගත්ත යම් සීමා මායිම් ටිකක්.
ඒතකොට දැන් මේ ටික විතරක් නෙමෙයි මේ දෘෂ්ටි ප්‍රභේදගත වෙලා විහිදී යන පැති ගොඩක් තියෙනවා. ඒකට මේ ටික මේකෙදි ප්‍රධාන වශයෙන්ම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතනදී අපි හඳුනාගත්ත සාස්වතේ සහ උච්ඡේදේ. සාස්වතේ කියන එකේදී හැම වෙලාවකදීම ඒක පවතිනවා කියලා හිතාගෙන ඒ පවත්නා ලෝකයේ තුල ජීවත් වෙන නොවෙනස්ව පවතිනවා කියලා හිතාගත්ත තැනක් ඒක ආත්මය වෙන්න පුළුවන්. ඒක ලෝකය වෙන්න පුළුවන්. ඒ විදිහට හිතාගත්ත තැනක ජීවත් වෙනවා. එතකොට මෙතනින් මැරිලා අපි පත් වෙනවා තව තැනකට. අපි එතන ඉපදිලා එතන සදාකාලික ආත්මයක් විදිහට ජීවත් වෙනවා. දෙවියන් වහන්සේගේ තැන සදාකාලික තත්වයෙන් පවතිනවා. එතකොට ලෝකය කියන එක සදාතනික තත්වයේ පවතින දෙයක්. මොන මොන ආකාරයෙන් පැවතුනත් ඒ හැමදේම සාස්වතයේ තුල පිහිටි දෙයක්. ඒක උච්ඡේදයේ තුල පිහිටි දෙයක් නෙමෙයි. ඒක සාස්වතයේ තුල පිහිටි දෙයක්. උච්ඡේදය කියලා කියන්නේ මොකද්ද? එයි සිඳීම පිළිබඳව. මෙතනින් පස්සේ නෑ. මෙතනින් පස්සේ ඉවරයි. ඒ පිළිබඳව කතා කරනවා. මේක ඉන්නකොට කොහොම ජීවත් වුණත් මේක මරණින් පස්සේ මේක ඉවරයි. ඒක එතනින් පස්සේ ආයේ උපදිනවා කියන එකක් වෙන්නේ නැහැ. දැන් අර අපි කිව්වේ මතවාද දරන පිරිස් බොහෝ වෙලාවට කතා කරන දෙයක් තමයි මේක මෙතනින් ඉවරයි ආයේ උපදිනවා කියලා එකක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ ඊළඟට උපදින පුනර්භවයත් එක්ක තමයි ගිහිල්ලා බුදුදහම රැඳෙන්නේ හැම වෙලාවකදීම කර්මය සහ කර්මඵලය කියන සංකල්ප තියෙන්නේ. එතකොට මේ පුනර්භවය කියන සංකල්පේ නැත්තම් ඊළඟට උපදිනවා කියන එක නැත්තම් බුදුදහමේ සංකල්ප එතනින් බිඳ වැටෙනවා කියලා ඇතැම් පිරිස් අදහස් කරනවා. ඒකට අන්න ඒ හේතුව අපි අරගෙන බැලුවොත් එහෙම පුනර්භවය කියන එක පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට දැන් අපි ගත්තොත් උපදින්නේ නැහැ කියන එක ඒක දෘෂ්ටියක්. එයයි දරන ආකාරයක්. එයයි දකින එක ක්‍රමයක්. එතකොට එයයි හිතන්නේ ඒක නිවැරදි කියලා. ඒක හරි කියලා දරාගෙන ඉන්නවා. අපි කතා කරමු ඒක වැරදි වෙන්නේ හේතුව මොකක්ද කියන එක. ඒ දෘෂ්ටියයි ඒ විදිහට ගැනීම වැරදි කියලා කියන්නේ කියන එක ඉදිරියේදී. එතකොට මේ විදිහට හිතනකම ඒ වගේම ලෝකයේ අන්තවත් අනන්තවත් කියලා ගන්නකම සහ ඊට පස්සේ තන් ජීවන් තන් ශරීරම් මේකත් බහුල වශයෙන්ම භාවිත වෙන දෙයක්. ඒකමයි ජීවය ඒකමයි ශරීරය. මේක මේ ක්‍රියාකාරීත්වයෙන් පස්සේ මෙතනින් ඉවරයි. මේක රසායනික ක්‍රියාකාරීත්වයෙන් ඒක එතන ශක්තියක් තියෙන්නේ. ඒ ශක්තිය එතනින් පස්සේ ඒක එතනින් ඉවර වෙලා යනවා. ඊට පස්සේ මේ අනික් මූලද්‍රව්‍යයන් මූලධර්මයන් විසිරී යනවා. ඒක ඒ විදිහට එතනින් අවසానයි කියලා හිතාගත්ත පිරිසක් ඉන්නවා. ඒ වගේම අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං ඇතම් පිරිසක් හිතනවා මේක ශරීර එකක් ජීව එකක් මේක තව තැනකට යනවා. එක්ක මරණින් මත්තේ දෙවියන් වහන්සේ ළඟට යනවා තව තැනකට යනවා මේ විදිහට හිතාගත්ත පිරිසක් ඉන්නවා. ඒකට ඒ හැමෝගෙම ඉද මේව සත්‍යම් මෝගමඤ්ඤම් මේක හරිනම් අනික්කව වැරදි කියලා හිතාගත්ත බව තියෙනවා. ඒ වගේම අර හෝති තථාගතෝ පරම්මරණ අර අපි කියවනේ මරණින් මත්තේ උපදිනවද නැද්ද කියලා ඔප්පු කරලා පෙන්වන්න කියනවා කියලා. හෝති තථාගතෝ පරම්මරණ සත්‍ය මරණින් මත්තේ ඉන්නවා කියලා කියන පිරිසක් ඉන්නවා. ඊට පස්සේ දැන් මරණින් මත්තේ උපදින්නේ නැද්ද කියලා අහනකොට කවුද උපදින්නේ නැද්ද කියලා අහන්නේ මේ ඉන්න කෙනානේ මේ ඉන්න පුද්ගලයා මේ ඉන්න සත්වයා මේ ඉන්න මිනිස්සයා මේ කෙනා. එතකොට නොහෝති තථාගතෝ පරම්මරණ සත්‍ය මරණින් මත්තේ නැහැ. එයා ඉන්නේ හරි උපදින්නේ නැහැ. මේ දෘෂ්ටිය තුල තමයි ඉන්නේ. එතකොට මේක ව්‍යාකෘත කරපු ප්‍රශ්නයක් නෙමෙයි. බුදුදහම තුළ මේක ව්‍යාකෘත කරපු ප්‍රශ්නයක් නෙමෙයි. කියන්නේ මේක මේ විදිහට පිළිතුරු දිය යුතු ප්‍රශ්නයක් නෙමෙයි. ඒකට හේතුව තමයි යම් ප්‍රශ්නයක් ගොඩනගනු ලබන්නේ වැරදි සන්දර්භයක් තුල නම්. ඒ කියන්නේ දැන් මේ ප්‍රශ්නය ගොඩනගන පදනම වැරදි නම් පදනම නිවැරදි කරන්නේ නැතිව ප්‍රශ්නයට පිළිතුරු සැපයීම වැරදි. වැරදි තැනක නම් ප්‍රශ්නය අහලා තියෙන්නේ ප්‍රශ්නය වැරදි නම් වැරදි ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනකොට ඒ පිළිතුර වරදිනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා මේවා අව්‍යාකෘතයි. මේ විදිහට ව්‍යාකෘත නැහැ. සත්‍ය මරණින් මත්තේ ඉන්නවද කියන නෑ එහෙම අහන්න එපා. එහෙම තමයි මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න වෙන්නේ. සත්‍ය මරණින් මත්තේ නැද්ද එහෙනම්? නෑ එහෙම අහන්න එපා. ඇත්තෙත් නැත්තෙත් නැද්ද? නෑ එහෙම අහන්න එපා. මොකද මේ ප්‍රශ්නේ අහන්නේ වැරදි ප්‍රස්තුතයක් මත, වැරදි තැනක් මත, වැරදි දේවල් මුල් කරගෙන වැරදි කාරණා ටිකක් පදනම් කරගෙන තමයි මේ ප්‍රශ්නේ ගොඩනගන්නේ. එහෙනම් වැරදි කරුණු ටිකක් පදනම් කරගෙන ප්‍රශ්නේ ගොඩනගනකොට ඒ ප්‍රශ්නය නිවැරදි කරන්නේ නැතිව ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම නුවණැති බවක් වන්නේ නැහැ. ඒක නුවණැති ක්‍රියාවක් නෙමෙයි. එහෙනම් මේ ප්‍රශ්නේ නිවැරදි වෙන්න ඕනේ. එහෙනම් අපිට දකින්න වෙනවා සත්වයා මරණින් මත්තේ උපදිනවා කියලා කෙනෙක් කියනවා නම් උපදින්නේ නැහැ කියලා කෙනෙක් කියනවා නම් ඒ දෙගොල්ලොන්ගෙන්ම අහන්න වෙන ප්‍රශ්නයක් තියෙනවානේ. සත්‍යය කියන්නේ කවුද?
සත්වය කියන්නේ රූපෙද? සත්වය කියන්නේ වේදනාවද? සත්වය කියන්නේ සංඥාවද? සත්වය කියන්නේ සංස්කාරයේද? සත්වය කියන්නේ විඥානයේද? දැන් ඔක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක ඒක අපේ ශාසනය තුල කතා වෙන ඒ විෂයක් පිළිබඳව කතා කරනකොට අපි ගන්න වචන ටික විෂය නොවනවා නම් කෙනෙකුට සත්වයා කියලා කියන්නේ රූපයද? එහෙම නැතිනම් සත්වයා කියලා කියන්නේ ඒ තියෙන හිතද? මනසද? අපිට දැනෙන කමද? එතකොට රූපයේ සත්වයා කියලා කියනවා නම් මොහොතින් මොහොත වෙනස් වෙන ස්වභාවය, ඒක ස්වરૂපීව නොපවත්නා ස්වභාවය, ඒක මේ මූල ධර්මයන්ගේ ස්වභාවයක්. අපි සතර මහා ධාතු පසකින් තියමුකෝ. සියුම්ම මට්ටම අපි ගත්තොත්, පරමාර්ථ ධර්ම කියලා අපි කතා කරන මට්ටම ගත්තොත්, එතකොට ඊටත් මෙහා මට්ටමකින් ගත්තත් එකම රූපේ එකම විදිහට පවතිනවා කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒ මූල ධර්මයන්ගේ වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට එකිනෙකට ඒ බිඳෙමින් නැවත හට ගන්නා ස්වභාවයේ ධර්මයන්හි දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ රූපය සත්‍යය බවට පත් වෙනවා නම් කලින් තිබුණු දේ නැවත ඉදිරියට යන්නේ නැත්තම් අතීතේ තිබුණු දේ නෙමෙයි නම් ආවේ. එහෙනම් අපිට ඒ රූපය සත්‍යයයි යන සංකල්පයෙන් කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද මේ දැනුත් එහෙනම් මරණය කියන දේ පණවන්න සිද්ධ වෙන නිසා. එනිසා රූපය කියන දේ කවදාවත් පුද්ගලයෙක් උනේ නැහැ. මොකද රූපය අනිත්‍ය ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒකේ අනිත්‍යතාවය කියන එක මේ මොහොතක් පාසා සිද්ධ වෙන දෙයක්. ක්ෂණික වශයෙන් උත් හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. ඒක මේ ශාසනිතාම ගැඹුරින් කතා කරන ධර්ම સિદ્ધාන්තයක්. ඒකට රූපේ ස්වභාවය තමයි හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් විදිහට ඒ ධර්මය නිරන්තරයෙන්ම විපරිණාමයටපත් වීම. ඒ ධර්මය හටගෙන නිරුද්ධ වීම. එතකොට එක මොහොතක පැවතුණු ධර්මයක් ඊට පස්සේ නැවත කවදාවත් උපදින්නේ නැහැ. ඒක හරියට ගියපු තප්පරය නැතිනම් ගියපු යම් කාල නිමේෂයක්, ක්ෂණයක්, මොහොතක් ඊළඟට කවදාවත් ආයේ උපදින්නේ නැහැ වගේ. ඒ මොහොත නැවත කවදාවත් ආයේ පහළ වීමක් වෙන්නේ නැහැ වගේ. කිසිම කලෙක අපිට පුළුවන් කමක් නැහැ නිරුද්ධ වෙච්ච රූපේ නැවත තියනවායයි කියලා කියන්නේ. එතකොට සත්වයා කියලා කියන්නේ අර විදිහේ දෙයක් නම් රූපේ නම් ඒ රූපේ වෙනස් බවකටපත් වෙනකොට ඒ සත්වයා ජීවත් වෙනවා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට රූපේ සත්වයා නෙමෙයි. එහෙනම් හිතන කම සත්වයාද? පින්නතුනි හිත රූපයටත් වඩා ඉක්මනට වෙනස් වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක් තමයි මනස. තව රූපයට සත්වයා කිව්වත් සාධාරණයි කියලා හිතෙනවා. මනස ඊට වඩා සූක්ෂම වෙනස් වෙනවා. එතකොට මනස කියන දේත් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයනොත් සරලව ගත්තොත් හිත කියන දේත් මොහොතක් පාසා වෙනස් අරමුණු ගන්නවා. ඒක හටගෙන නැති වෙනවා. ආපහු අලුතෙන් අරමුණ කෙල්බෙනවා. එතකොට එතන උපදිනවා. මේ විදිහට මේ හිතෙත් ක්‍රියාකාරීත්වයක් තියෙන. ඒක හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. එහෙනම් ඒකත් සත්‍ය නෙමෙයි. එතකොට දැන් රූපේ සත්‍ය නෙමෙයි නම් මනසත් සත්‍ය නෙමෙයි නම් මොන කෙනාද මරණින් මත්තේ උපදින්නේ නැහැ හෝ උපදිනවා හෝ කියලා කතා කරන්නේ. හෝති තථාගතෝ පරම්මරණා කියලා සත්‍ය මරණින් මත්තේ උපදිනවා කිව්වා. සත්‍ය මරණින් මත්තේ උපදින්නේ නැහැ කිව්වත් මේ දෙකම ගොඩනගන්නේ වැරදි තැනක. මොකද මේ දෙකම ගොඩනගන්නේ වැරදි තැනක මනස තියාගත්ත වැරදි දෘෂ්ටියක හිර වුණ වැරදි දෘෂ්ටියක් තුළ ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා ලෝකේ සාස්වතයි කිව්වත් ලෝකේ උච්ඡේදයි කිව්වත් සත්‍ය මරණින් මත්තේ ඉන්නවා කිව්වත් සත්‍ය මරණින් මත්තේ නැහැ කිව්වත් මේ හැම කෙනෙක්ම ඉන්නේ මේ ප්‍රශ්නේ ගොඩනගන්නේ වැරදි තැනක. ඒ තමයි සත්ත්ව පුද්ගල නො සුද්ධ වූ ධර්ම සම්තතියක හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව අවබෝධයක් නැති තැනක තමයි මේ ප්‍රශ්න ටිකට ඉඩ තියෙන්නේ. අර ධර්ම සම්තතියක ස්වභාවය පිළිබඳව යම් කිසි කෙනෙකුට මනස පිහිටවන්න පුළුවන් වුණොත් මේ ප්‍රශ්න ටික අහන ප්‍රස්තුතය එතනින් බිඳී යනවා. ඒ ප්‍රශ්න ටික අහන මූලය එතනින් බිඳී යනකොට ඊට පස්සේ නැවත කවදාවත් ඒ ප්‍රශ්නයට ඉඩක් එතන ලැබෙන්නේ නැහැ. එතකොට යම් කිසි විදිහකින් අර විදිහට කතා කරන්න උත්සාහවත් වෙනවා නම් මේ ඉන්න, පේන, දැනෙන, තියෙන තැනක ඒ තැන යථාර්ථය නෙමෙයි මායාවක්. ඒ මායාව මත ගොඩනගපු දේ වැරදි දෙයක් හැටියට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මෙන්න මේ විදිහට පින්නතුනේ මේ ආකාරයට නොඑක් දෘෂ්ටිගත නොඑක් පිරිස් නොඑක් ආකාරයේ වාදයන්ගෙන් කොතෙක් හැප්පුණත්
මේ හැමෝම මේකම හරි අනික් ඒවා වැරදි කියන තැන හිතාගෙන මේක තර්ක කළත් විතර්ක පැවැත්තුවත් මේ හැම දෙයක්ම ගොඩනගලා තියෙන්නේ අන්න අර කියපු වැරදි කෝණය ඇතුලේ. ලෝකේ අන්තවත් කිව්වත් ලෝකේ අනන්තවත් කිව්වත් එයා ලෝකය කියලා හඳුනාගත්ත විශේෂ සීමාවක් තියෙනවා. එයා ලෝකය කියලා ඇසුරු කරන තැනක් තියෙනවා. එයා ලෝකය කියලා එයා දන්න ලෝකේ තමයි එයා ඇසුරු කරලා තියෙන්නේ. එයාගේ ඇහැට ආපු රූපය, එයා ඒ රූපේ දැනගත්ත ප්‍රසාද මට්ටම, එයා දැනගත්ත හිත, එයා ලෝකය කියලා ඇසුරු කරන්නේ නේද? කොටිම එයාගේ සංඥාවේ ඇසුරු කරන ලෝකය කියලා. එතකොට ඒකේ අන්තවත් බව, ඒකේ අනන්තවත් බව ගැන එයා කතා කරනවා. එයා හිතනවා එයා කතා කරන්නේ ලෝකේ අන්තවත් බව, ලෝකේ අනන්තවත් බව කියලා. හැබැයි එයා මනෝවිඤ්ඤාණයෙන් නැමැති ටැංකියෙන් නැතිනම් මේ සීමාවෙන් Taman හදාගත්ත තැනින් එක පොඩ්ඩක්වත් එළියට ගිහිල්ලා නැහැ. ඒකට ලෝකේ අන්තවත්, ලෝකේ අනන්තවත් කිව්වත් එයා හිර වෙලා ඉන්නේ Tamanගේ සීමාව ඇතුලේ. ලෝකේ සාස්වතයි කිව්වත්, ලෝකේ අසහස්වතයි කිව්වත් එයා හිර වෙලා ඉන්නේ Tamanගේ සීමාව ඇතුලේ. සත්‍ය මරණින් මත්තේ ඉන්නව නැහැ කිව්වත් එයා හිර වෙලා ඉන්නේ සත්‍ය කියලා එයා හදාගත්ත සීමාව ඇතුලේ. එතකොට එයාට මේ සීමාවෙන් එළියට එන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අන්න ඒ නිසා මේ හැම දෙයක්ම ගොඩනැගිලා තියෙන්නේ වැරදි ප්‍රස්තුත සහ වැරදි දේවල් මත නිසා ඒ ප්‍රශ්නය කවදාවත් ව්‍යාකෘත ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ නැහැ. කෙනෙක් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න යනවා නම්, උත්තර සපයන්න යනවා නම් ඒකාන්ත ව්‍යාකෘතයක් විදිහට ඒ උත්තරේ වැරදි. මොකද වැරදි ප්‍රස්තුත මත ගොඩනගපු වැරදි ප්‍රශ්නයකට ලැබෙන්නේ වැරදි පිළිතුරක් නිසා. අන්න ඒ නිසා මේ ප්‍රශ්නේ මේ විදිහට අහනකොට ප්‍රශ්නේ නිවැරදි කරනවා. ඒක තමයි විය යුතු දේ. ප්‍රශ්නේ නිවැරදි විය යුතුයි. ඔබ සත්‍ය කියන්නේ රූපේද? ඔබ සත්‍ය කියන්නේ වේදනාවද? ඔබ සත්‍ය කියන්නේ සංඥාවද? ඔබ සත්‍ය කියන්නේ සංස්කාරයද? ඔබ සත්‍ය කියන්නේ විඥාණයද? මේකක්වත් සත්‍ය නෙමෙයි නම් ඔබ මරණින් මත්තේ උපදිනවද කියලා අහන්නේ කවුද? මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා කියන්නේ කවුද? මොකක් ගැනද කතා කරන්නේ? එතකොට සම්මුතිය සහ අපිට පරමාර්ථය අතර, සම්මුති ප්‍රඥප්තියෙන් අතර සහ පරමාර්ථය අතර තියෙන මේ වෙනස්කම පිළිබඳව අවබෝධ කරගන්න තරම් බුද්ධියක් තියෙන කෙනෙකුට තේරෙනවා ලෝකේ යථාර්ථය, ලෝකේ සත්‍ය වශයෙන්ම සිදුවන ක්‍රියාකාරීත්වය මොකද්ද? ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳව නොදන්නා කම නිසා අපි නිර්මාණය කරගත්ත තැන මොකද්ද කියන එක. නිර්මාණය කරගත්ත තැන ඉඳලා අපි අහන සෑම ප්‍රශ්නයක්ම වැරදි ප්‍රස්තුතයක් මත ගොඩනගෙන දේවල්. ඒවා මායාව ඇතුළත තියෙන දේවල්. ඒවා ගින්න ඇතුළත තියෙන දේවල්. ඒවා ඔක්කොම රත් වෙලා තියෙන්නේ. මායාව ඇතුළේ නම් ඒක මායාව ඇතුළේ තියෙන දෙයක්. ඒක සත්‍යයට ගැලපෙන්නේ නැහැ. ඒතකොට යථාර්ථයේ ලෝකේ ඊට වඩා හාත්පස වෙනස් ස්වරූපී දෙයක්. ඒතකොට බුදුරජාණන් වහන්සේ නිසා මෙතනදී දේශනා කරනවා මේ විදිහට මතවාද දරාගත්ත පිරිස පිළිබඳව හාමුදුරුවෝ දැකලා බුදුරජාණන් වහන්සේට මේ ළඟට ගිහිලා ස්වාමීනි මේ විදිහට අද ලොකු වාදයක් ගියා. පිරිසක් බොහොම එකිනෙකාට මේ විදිහට වාදාරෝපණය කරගනිමින් මේක හරි අනිත්‍යව වැරදි කියලා මේ කණ්ඩායම එකතු වෙලා නොඑක් ආකාරයේ තර්ක විතර්ක කරනවා කියලා මේක දැක්වහම අඤ්ඤතිත්‍ය භික්ඛවේ පරිබ්බාජක අන්ධා. මහන්නේ මේ අඤ්ඤතීර්ථක පරිබ්බාජකයෝ අන්ධයි. ඒ අයට මේ ඒකදේශ මාත්‍රයක් විතරයි දකින්න පුළුවන්. ඒ අය හදාගත්ත රාමුව ඇතුලේ ඒ අය ඉන්නව කොටු වෙලා. දාර්ශනිකව කොටු වෙච්ච අය. ඒ අයගේ දැකීම ඇතුලේ, ඒ අයගේ දෘෂ්ටිය ඇතුලේ අතරමං වෙච්ච අය. ඒ දෘෂ්ටියේ ඒ අයට පුළුවන් කමක් නැහැ ඊට වඩා යථාර්ථයක් ගවේෂණය කරගන්න. ඒ අය ඒ දෘෂ්ටිය ඇතුලේ හිර වෙලා, ඒ දෘෂ්ටිය ඇතුලේ රැඳිලා ඉන්න අය. එතකොට මේ පිළිබඳව දේශනා කළ ඒ අය අත්තං අජානන්ත අර්ථය දන්නේ නැහැ. ඒ අය ධර්මය දන්නේ නැහැ. ඒ විදිහට අර්ථය අනර්ථය දන්නේ නැතුව ධර්මය අධර්මය දන්නේ නැතුව කියන්නේ ස්වභාවය අස්වාභාවය පිළිබඳව දන්නේ නැතිව අඤ්ඤමඤ්ඤම් මොකසත්තුහි විතුදන්තා විහරಂತಿ. එකිනෙකාට මුව නැමැති සැත් වලින් එනගනිමින් තමන්ගේ මායාව හරියයි අරගෙන අනුන්ට මුඛ නැමැති සත් වලින් එනගනිමින් වාසය කරනවා. දහම කියන්නේ මෙහෙම දෙයක්. දර්ශනයක් වෙනකොට මෙහෙම වෙන්න ඕනේ. මේක මේ විදිහේ දෙයක් විතරයි වෙන්න පුළුවන්. වෙන විදිහකට මේක වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ওই විදිහට ගත්ත හැම දෙයක්ම මෙහෙම ලෝකේ පැවැත්මට හදාගත්ත දේවල්, මිනිස්සු හදාගත්ත සංකල්ප මේ විදිහට බොහොම හිත ගන්නා ස්වරූපයෙන් අරගෙන ඒ ගැන තර්ක විතර්ක කරමින් ඕනෝන්ට මුව නැමැති සත් වලින් එනගනිමින් අනිකාට රිදවීම පිණිස කටයුතු කරමින් වාසය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන බොහොම ලස්සන උදාහරණයක්. බෝතබුබ්බම් භික්ඛවේ මිසායේව සාවත්‍ය අඤ්ඤතරෝ රාජා හෝසි. මහන්නේ මේ සවැත් නුවර එක්තරා රජ කෙනෙක් හිටියා. මේ රජුරෝ
එක මිනිස්සෙකුට කතා කරලා කියනවා මේ සවැත් නුවර ඉන්නවා නම් යම්තාක් අන්ධ මිනිස්සු උපතින්ම අන්ධ මිනිස්සු ඉන්නවා නම් අර උපතින්ම අන්ධ මිනිස්සු ටික පොඩ්ඩක් එකතු කරන්න කියලා. උපතින්ම අන්ධ මිනිස්සු ටික මේ රාජපුරුෂයා ගිහිල්ලා අන්ධ මිනිස්සුන්ට කැඳවීමක් කරනවා. උපතින්ම අන්ධ අය එක තැනකට එකතු කරනවා. ඒකට එක තැනකට එකතු කළාම රජුරවන්ට දැනුවත් කළාම රජුරෝ කියනවා මේ අයට මේ ඇතෙක් දක්වන්න කියලා. මේ උත්පත්තියෙන්ම අන්ධ මේ අයට ඇතෙක්ව පෙන්වන්න කියලා. එතකොට මේ තමයි යථා කියලා පෙන්වන්න කියනකොට මේ රාජපුරුෂයෝ නැතිනම් මේ පණිවිඩය අහගත්ත රජුගේ සේවකයෝ ඇතෙක් ගෙනල්ලා අර අන්ධයන්ට ඇතාව පෙන්වනවා. ඇතාව පෙන්නකොට දැන් එක අන්ධ කට්ටියක් ඇවිල්ලා ඇතාගේ හොඬේ අතගාලා මේ ඇතා කිව්වහම මේ තමයි ඇතා කියලා හිතාගෙන ඒ කොටස අතගාලා නතර වෙනවා. තව කට්ටියක් ඇවිල්ලා අර දල කොටස අතගාලා හිතනවා මේ ඇතා කිව්වහම මේ තමයි ඇතා. තව කොටසක් ආවහම මේ කකුල් ටික අතගාලා කියන මේ ඇතා කියලා. තව කෙනෙක් අහම වලිගය අල්ලලා මේ ඇතා කියනවා. තව කෙනෙක් ආවහම මේ බඩ කොටස අතගාලා ඇතා කියලා හිතාගෙන යනවා. ඒකට මේ විදිහට එක පිරිස් මේ අර තමන් අල්ලගත්ත කොටස් ටික හිතලා මේ තමයි ඇතා කියලා හිතාගෙන යනවා. එතකොට රජුරවන්ට අර රාජපුරුෂයා දැනුවත් කරනවා ස්වාමීනි අන්ධයන්ට ඇතාව පෙන්නවා. කිව්වහම රජුරෝ අර අන්ධ පිරිසට ඔක්කොටම එන්න කියනවා. එන්න කියලා ඒ අය රජුරෝ ළඟට ආවහම අහනවා ඇතාව බැලුවද? මේ එතකොට කියනවා ඒවන් දෙවියන් වහන්සේ අපි මේ ඇතාව බැලුවා. එතකොට ඇතා කොහමද? ඇතා කොහමද අහනකොට මේ විදිහට ඇතාගේ හොඬ අතගාපු අය ස්වාමීනි ඇතා කියන්නේ මෙන්න මේ වගේ හැඩේ තියෙන ස්වරූපයක් කියලා තමන්ගේ අත්වලින් රඟපාමින් අභිනයම් කරමින් ඇතාගේ ස්වරූපය දක්වනවා. මෙන්න මේ වගේ සතෙක් තමයි ඇතා කියලා කියන්නේ. අර දල හෝ හිස අතගාපු අය ඒ බඳු ස්වභාවයන් දක්වමින් කියන මේ තමයි ඇතාගේ හැටි. අභිනයන් දක්වමින් එයා කියන මේ බඳු ස්වභාවයක් තමයි ඇතාගේ තියෙන්නේ. එතකොට තව බඩ පෙදෙස අතගාපු අය ස්වාමීනි ඇතා කියන්නේ මෙන්න මේ වගේ ප්‍රාකාරයක් වගේ මේ විදිහට අහුවෙන කෙනෙක්. කකුලක් අතගාපු කෙනෙකුට ස්වාමීනි ඇතා කියලා කියන්නේ මේ විදිහට අතට අහුවෙන මේ විදිහේ කොටසක් තියෙන කෙනෙක්. එතකොට වලිගයක් තියෙන කෙනෙකුට මේ විදිහේ මෝල් ගහ වගේ අතට අහුවෙන මේ වගේ සතෙක් තමයි ඇතා කියලා කියන්නේ. අර තමන් දැකපු ප්‍රමාණය තමන් ඒ සංජානනය කරපු ස්වභාවය ඉන්ද්‍රියයන්ගෙන් ඇසුරු කරගත්ත ස්වභාවය මේ තමයි යථා කියලා ඒ අය ප්‍රකාශ කරන්න ගත්තා. එතකොට මේක අහලා රජුරෝ මේ ප්‍රහර්ෂය සඳහා කරපු දෙයක් රජුරෝ හොඳට hina වෙන්න බලාගෙන කරපු දෙයක්. ඉතින් රජුරන්ට බොහොම hina ගියා. බුදුරජාණන් වහන්සේ දක්වනවා මහන්නේ මේ අඤ්ඤ තීර්ථක පරිබ්‍රාජකයෝ නැතිනම් අපි පරිබ්‍රාජක කතාව අමතක කරමුකෝ. මේ දෘෂ්ටිගත පිරිසත් හරියට මේ වගේ. ಜಾති අන්ධව ඉඳගෙන ඒ කියන්නේ අර මායාව ඇතුළේ ඉඳගෙන යථාර්ථය දකින්නේ නැහනේ. අන්ධයා කියලා කියන්නේ එයාට පෙනීම නැහැ. පෙනීම නැහැ කියලා කියන්නේ එයා ජීවත් වෙන්නේ එයාගේ ලෝකයක. එයා ස්පර්ශ ලෝකයේ ඇතුළේ ජීවත් වෙනවා. අල්ලලා හැඩය මෙහෙමයි කියලා හිතාගත්ත තැනක එයා ජීවත් වෙනවා. ඒ වගේ දාර්ශනික භාවයෙන් අන්ධ භාවයේ ලැබපු පිරිස් හැම වෙලාවකදීම ඒ අය අර ඇතා පිළිබඳව තීරණය කළා වගේ අය ලෝකයේ පිළිබඳව සත්වය පිළිබඳව විවිධ දාර්ශනික සංකල්ප දාර්ශනික මත ගොඩනගනවා. අර තමන්ගේ අන්ධ භාවයේ ඇතුලේ ඇතාව දැක්කා වගේ ඒ අය හැම වෙලාවකදීම අර එතන හාත්පස දැනීමකින් තොරව තමන් අල්ලගත්ත තමන් ග්‍රහණය කරගත්ත තමන් දැකපු තැන තමන් හිතාගත්ත තැන ඒ විදිහට අන්ධයා ගැන කල්පනා අර අතා ගැන කල්පනා කරනවා. එතකොට ඇතා ගැන කල්පනා කරමින් තමන් ඇසුරු කරපු විදිහට ඇතා ගැන කියනවා වගේ ඒ පිරිස හැම වෙලාවකදීම තමන් ගත්ත දෘෂ්ටිය අනුව ව්‍යවහාර කරනවා. අන්තිමේටම ඇතා කියන්නේ මෙහෙම පිරිසක් කියලා අර අන්ධයෝ එකිනෙකාට ගහගෙන එකිනෙකාට බැන අඬ ගහගෙන තමයි එතන අවසානයේට බොහොම කලහයක් ඇති කරගෙන නතර කරගත්තේ. මෙන්න මේ කලහය ඇති කරගත්ත අන්ධයෝ වගේ අපි දකිනවා අද කාලෙත් එදා කාලෙත් මිනිස්සු හැම වෙලාවකදීම දෘෂ්ටියත් එක්ක ගිහිල්ලා දර්ශනයත් එක්ක ගිහිල්ලා මිනිස්සු හැම වෙලාවකදීම
ඒ අනුව අනුන්ට රිදවන්න බැලුවා. අනුන් එක්ක වචන හොමාරු කරගන්න බැලුවා. නොයෙක් ගැටීම් ඇති කරගන්න බැලුවා. මේකම හරි අනික් ඒවා ඔක්කොම වැරදි කියලා. ඒකට යථාර්ථයේ ප්‍රතිවේද කරගෙන එතන ධර්මය අවබෝධ කරගන්නවා කියන තැනක හිටියේ නැහැ. එහෙනම් මේ කියන්නේ මේ අපි ඔක්කොම බෞද්ධයෝ වෙලා බුදුදහම විතරක් නිවැරදි කියලා හිතාගෙන හැම ආගමකම කෙනෙක් හිතන්න ඕනේ කියන කාරණාව නෙමෙයි. ආගමක් නැති කෙනෙකුත් එහෙම හිතන්න ඕනේ කියන කාරණාව නෙමෙයි මේ කියන්නේ. ඒ හැමෝම අර මායාව ඇතුලේ තමන් හදාගත්ත සංකල්පය ඇතුලේ ජීවත් වෙන එක ගැන මේ කතා කරන්නේ. ඒ ඔක්කොම අන්ධ බව මේ හැමෝටම සමානයි. අන්ධ බව හැමෝටම සමානයි. කවුරු හරි සත්වයක් ගැන කතා කරනවා නම් පුද්ගලයෙක් ගැන කතා කරනවා නම් ඒ සත්වයා පුද්ගලයා කියන්නේ මොකද්ද කියන එක දක්වන්න පුළුවන් කමක් නැතිව එතකොට ඒ අය සත්වයක් ඉන්නවා කිව්වත් ඒ අය ඒ කතා කරන්නේ අන්ධ බව ඇතුලේ. සත්වයක් මරණින් මත්තේ නැහැ කිව්වත් ඒ කතා කරන්නේ අන්ධ බව ඇතුලේ. එතකොට මරණින් මත්තේ සත්වයා ඉන්නව හෝ නැහැ හෝ කියන මේ දෙකම අන්ධ බව ඇතුලේ තියෙන දෙයක්. ලෝකේ තියනවා කිව්වත් ඒකත් අන්ධ බව ඇතුලේ, ලෝකේ නැහැ කිව්වත් අන්ධ බව ඇතුලේ. කොටිම මේ අන්තග්‍රාහික භාවයේ යම් තැනක තියෙනවා නම් ඒ අන්තග්‍රාහික භාවයේ තියෙන්නෙම මේ අන්ධ බව ඇතුලේ. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ මේ දැක්ම ගොඩනැගුවේ සම්මා දිට්ඨියක් විදිහට, යහපත් දර්ශනයක් විදිහට මේ එකම දෙයකටවත් හසු වෙන්නේ නැති වෙන්න ඊටාම සූක්ෂම දහමක් විදිහට. ඒ කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේ ගොඩනැගුවා නෙමෙයි 아무තුයි. ලෝකයන් පවත්නා ස්වභාවයක් තියෙනවා නම් සූක්ෂමතර නුවණකින් ඒ පවත්නා ස්වභාවය අවබෝධ කරගෙන ඒක විවරණය කරලා දේශනා කළා. එතකොට ඒක අර ලෝකයේ තුල අන්තග්‍රාහිකව ලෝකයේ ඇසුරු කරපු ලෝකයේ තුල මායාව ඇතුළත ජීවත් වුණ අයට ඒක ගෝචර කරගන්න නිවැරදිව පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අන්නේ අන්තග්‍රාහික භාවය අතහරින පිරිසට ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක බොහොම විවෘත මනසකින්, බොහොම පොදු මනසකින් මේකම හරි අනිත් ඒවා ඔක්කොම වැරදි කියලා ග්‍රහණය කරගත්තේ නැති මනසක ඉඳලා නුවණින් විමසා බලන කෙනෙකුට, පරිකල්පනා කරන කෙනෙකුට, ඒ පිළිබඳව සම්මර්ෂණය කරන කෙනෙකුට ඒක අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුදහම හැම වෙලාවකදීම විමසුමට භාජනය වේ යුතු දෙයක්, විමර්ශනය සඳහා විවෘත දෙයක්. ඒක ඕනම කෙනෙකුට විමර්ශනය සඳහා විවෘතයි. ඒ විවෘත භාවය කියලා තියෙන්නේ හැම වෙලාවකදීම ඒ යථාර්ථවත් ධර්මයේ යථාර්ථවත් විදිහටම තේරුම් ගන්න කෙනෙකුට. ඒ කියන්නේ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියන තැන ඉඳලා ඒක විමර්ශනය කරන කෙනෙකුට නෙමෙයි, විවෘත මනසකින් විමර්ශනය කරන ඕනම කෙනෙකුට ඒක යථාර්ථයේ තේරුම් ගැනීමෙහි හැකියාව තියෙනවා. ඒකට අර සත්වයේක්ක පුද්ගලයේක්ක කියන සංකල්පය තුළ හිර වෙලා සත්පුද්ගල සංඥාව ඇතුලේ බැසගෙන සත්පුද්ගල සංඥාව ඇතුලේ ජීවත් වෙන ලෝකෙට අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු ක්‍රමය අනුව බැලුවොත් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ මට්ටම ඉක්මවා යන ඥාන දර්ශනයක්, ඒ මට්ටම ඉක්මවා යන දැක්මක් අපි උපද්දගන්නේ කොහොමද කියන එක. එතකොට ඒකෙදි අපිට අවබෝධ කරගන්න තියෙන වෙන මොකක්වත් නෙමෙයි. ලෝකේ යම් ස්වභාවයක් තියෙනවා නම් පවත්නා ස්වභාවයක්, යථාර්ථ ස්වභාවයක්. අන්නේ පවත්නා යථාර්ථ ස්වභාවය තමයි අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ පවත්නා යථාර්ථය පිළිබඳව අවබෝධ කරගන්න කියලා කියන්නේ අපි දැන් විද්‍යාව ඉගෙන ගන්න කෙනෙක් එයා විද්‍යාවේ තියෙන මූලධර්ම ටික ඉගෙන ගන්නවා. එතකොට ඒ තියෙන පදනම එයා ඉගෙන ගන්නවා. ඒ වගේ මේ දර්ශනය තුළ බුදුදහම තුළ අපි කතා කරන මූලධර්මය මොකක්ද? නැතිනම් මේක ඇතුලේ අපි කතා කරන පදනම මොකක්ද කියන එක පිළිබඳව අපි ඉස්සෙල්ලා හඳුනා ගන්නට අවශ්‍යයි. ඒක විවෘත මනසකින් කරන්න අවශ්‍ය දෙයක්. එතකොට ඒක කරනකොට අපිට පේනවා ලෝකයේ ජීවත් වෙන මිනිස්සු සත්පුද්ගල සංඥාව ඇතුලේ ජීවත් වෙනවා. සත්පුද්ගල සංඥාව ඇතුලේ තීන්දුව తీරන ගන්නවා. සත්පුද්ගල සංඥාව ඇතුලේ හැසිරෙනවා. සත්පුද්ගල සංඥාව ඇතුලේ ඉඳලා මැරලා යනවා. මේක අපි කාගේ ජීවිතය ඇතුලේ තියෙන දෙයක්. ඒකට බෞද්ධයෙක්ද එහෙමත් නැතිනම් අබෞද්ධයෙක්ද නැතිනම් අනිත් ආගම් අදහන කෙනෙක්ද ආගම් අදහන් නැති කෙනෙක්ද කියන එක ඒක අදාළ වෙන්නේ නැහැ. හැමෝම ජීවත් වෙන්නේ එකම දෘෂ්ටියක් තුළ ඉඳලා. එතකොට අන්නේ දෘෂ්ටියෙන් හරිද වැරදිද කියන එක ගැන තමයි භාග්‍යවතුන් වහන්සේ විවරණය කරන්නට යෙදුනේ. එතකොට තමන්ගේ දරුවා නැති වුණොත් බෞද්ධයෙක් වුණත් අබෞද්ධයෙක් වුණත් ඒ හැමෝටම එක හා සමානව දුක ගලාගෙන එනවා. එතකොට තමන් හිතන විදිහට ලෝකේ පැවැත්ම නොවුනොත් ඒ හැමෝටම දුක ගලාගෙන එනවා. අන්න ඒ ලෝකේ දුක් විඳින අයට ඒ දුක උපද්දගත්තේ තමන් වැරදි තැනක කියන එක පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විවරණය කළා දුන්නා.
එතකොට පෙන්වනවා ලෝකේ ඇත්තටම පවතින යථාර්ථය මොකද්ද? ඇත්තටම ලෝකේ පවතින යථාර්ථය තේරුම් ගත්තාම මේ දුක උපද්දගත්ත දේ නිෂ්ඵල දෙයක් හැටියට පේනවා. නිෂ්ඵල දෙයක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. මොකද බැඳීම පවත්තන තරමට තමයි දුක ආවේ. බැඳීම පැවැත්වුවේ ඇත්ත නොදන්න කම නිසා. බැඳීම කියන දේ පැවතුනේ මායාව කියන දේ ඇතුලේ. එහෙනම් දුක පැවතුනේත් මායාව ඇතුලේ. එහෙනම් යම්කිසි විදිහකින් මායාව කියන දේ නැති කරන්න පුළුවන් නම් එතන එහෙනම් බැඳීමට හෝ දුකට ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ. අන්න එහෙනම් එතන යථාර්ථය තේරුම් ගන්න තැනක් තියෙන්න ඕනේ. යථාර්ථය කියලා කිව්වේ කුමක්ද? ලෝකේ පවත්නා යම් ස්වභාවයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියත් නැතත් ලෝකේ යම් පවතින ධර්මයක් තියෙනවා නම් යම් පවත්නා ස්වභාවයක් තියෙනවා නම් අන්න ඒක තමයි යථාර්ථය කියලා දේශනා කළේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ නමක් වැඩ හිටියත් නැතත් ලෝකෙ තුල පවතින යථාර්ථය මොකද්ද? ඒක තමයි දුක, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ ප්‍රතිපදාව කියන මේ දේවල්. එතකොට අපි දුකයි කියලා කිව්වොත් ඒක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් නැතත් ලෝකෙ පවත්නා දේ. මේක කිව්වහම දුක කියන දෙයින් හිතන්න එපා. එකපාරම මේ කායික මානසික දුක ගැන තමයි මේ කතා කරන්න කියලා. කායික මානසික දුක කියන එක ඒක වේදනාත්මකව අපි අත්විඳින දෙයක්. ඒක තිරසංගත සතෙකුත් අත්විඳිනවා. ඒක මහා අමුතු නුවණක් ඕනේ නැහැනේ. හැබැයි මේ ශාසනය කතා කරන්නේ දුක්ඛේ ඥාන. දුක පිළිබඳව තියෙන නුවණක් පිළිබඳව. ඒකට මේ දුක පිළිබඳව තියෙන නුවණ කියලා කියන්නේ අර වේදනාත්මක දේ ගැන තියෙන නුවණ නෙමෙයි. යම්කිසි දෙයක් හේතු නිසා සකස් වෙන බවක නම් තියෙන්නේ. ඒ කියන්නේ සංකත ස්වභාවය නම් ඒකට කියනවා සංකත දුක්ඛ ලක්ෂණය කියලා. හේතුන්ට පවතින්න බැරුව හේතු නැති වෙලා යනවා නම් ඒ ඵලයට තියෙන්න පුළුවන් කමක් නැහැ. ඵලයක් නැති වෙලා යනවා. ඒ නිසා ඒ හේතුෙහි තියෙන පීලන ලක්ෂණය. ඒකට කියනවා පීලනාර්ථයේහි තියෙන දුක්ඛ ලක්ෂණය කියලා. ඒ වගේම ਸੰతాප සහ විපරිණාම කියලා ලක්ෂණ දෙකක් තියෙනවා. මේ තමයි දුක. මේක තමයි දුක්ඛේ ඥානය. දුක පිළිබඳව අපි අවබෝධ කරගන්නට ඕනේ. අපිට අවබෝධ විය යුත්තේ මෙන්න මේ ආකාරයට. එතකොට ඒ ආකාරයට අපි දුක පිළිබඳව දකිනකොට දුක පිළිබඳව ඒ ආකාරයට අපි අවබෝධ කරගන්නකොට අපිට පේන්නේ සත්ත්ව පුද්ගල සංකල්ප පිළිබඳව කතාවක් නෙමෙයි. අපි හඳුනාගත්ත ලෝක පිළිබඳව කතාවක් නෙමෙයි. අපිට පේන්නේ හේතු නිසා හටගත්ත ධර්මයෝ හේතු නැති වෙනකොට වෙනස්ව විපරිණාමයට අනිත්‍ය ස්වභාවයට පත් වෙන දේ පිළිබඳව දැක්මක්. එතකොට අපි දන්නවා අවිද්‍යා කර්ම තණ්හාදී හේතු ටික නිසා මේ ඇහැ ඉපදුනේ කොහොමද? ඇහැ ඉපදුණු ස්වરૂපයට අනුව රූපය පෙනුනේ කොහොමද කියන එක. එතකොට කෙනෙකුට අවිද්‍යා කර්ම තණ්හා කියන ටික පුරිම හේතු විග්‍රහ කරගන්න බැරි නම් එයාට වර්තමාන ඇහැ ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු තැනින් හරි අල්ලගන්න උත්සාහවත් වුණොත් ඒ කියන්නේ වර්තමාන ප්‍රත්‍ය ටික නිසා වර්තමානයේ එයාට හේතු ටික යෙදුන තැන නිසා ඇහැ සකස් වුණා නම් ඇහැ සකස් වුණ විදිහට තමයි රූපේ පෙනිලා තියෙන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් කමක් නැහැ රූපය මට පේන විදිහ තමයි හරිම රූපේ විදිහට පේන්නේ කියලා. ඔබ දරුවා කියන තැනක ඔබ දකින්නේ ඇහැට පත්වන වර්ණ සටහනක්, වර්ණ නිභාවක්. එතකොට මේ වර්ණ නිභාව කියන එක ඔබට පේන දේ තමයි හරිම දේ. අනිත් අයට පේන ඒවා වැරදි කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක තිරසංගත සතෙක් හරි දෙවියෙක් හරි තව තැනක කෙනෙකුට ඒ රූපේ පේනවා නම් ඒ පේන මට්ටම ඔබට පේන මට්ටම වෙන්නේත් නැහැ. එතකොට ඒක දෙකක්. එතකොට ඒ දෙක ඇති වෙලා තියෙන්නේ කොහෙන්ද? එතකොට එයා මේ පුද්ගලයා පිළිබඳව එයාගේ ලෝකයේ තියෙන මොන විදිහටද? එයාගේ ලෝකයේ තියෙන එයා දැකපු විදිහට, ඔබේ ලෝකයේ තියෙන ඔබ දැකපු විදිහට. එතකොට ඔබ කැමති වෙන්නේ ඔබේ ලෝකය අනුව. තව කෙනෙක් කැමති වෙන්නේ එයාගේ ලෝකය අනුව. එතකොට දැන් අපිට පේනවා ඒක රූපයත් එක්ක තියෙන දෙයක් නෙමෙයි එහෙනම්. රූපේහි ස්වභාවය තමයි ඔබට යම් ඇහැක් තිබුණා නම් යම් ඇහැට වර්ණය ගෝචර කරගැනීමේ හැකියාවක් තිබුණා නම් අන්නේ ආපු වර්ණය තමයි ඇහැට ආපු දේ. ඒක තමයි මනසින් අරමුණු කරගත්තේ. එතෙන්ට මනස යොමු වුණාට පස්සේ ඒක තමයි මනසින් විඥානනය කළේ, දැනගත්තේ. එයා රූපේ පිළිබඳව දැනගත්තා. රූපේ පිළිබඳව දැනගත්තා විතරක් නෙමෙයි, එයා සංස්කාරය තුළ නැතිනම් මේක පොදුවේ කතා කරන නිසා මේ දේශනාව ඇතුළේ ඔබේ මතකය කියලා ගන්නකො අපි කියනවා ආශ්‍රව කියලා. එතකොට සියලු මතකයේ ආශ්‍රව කියලා කියනව නෙමෙයි. හැබැයි කෙලස් විදිහට අපි ඇති කරගත්ත මතකයේ ආශ්‍රව විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට ආදරණීය දරුවා කියලා අපි ඇති කරගන්න දේ ඔබේ හිතින් උපදින දෙයක්. එතකොට හිතින් උපදින දේ පෙනුණු රූපේ නෙවෙයි, රූපේ නොවන තැනක ඔබ හිතින් උපද්දගත්ත දරුවා කියලා හිතාගත්ත තැන ඔබ හැමදාම ජීවත් වෙනවා. එතන තමයි පෝෂණය කරන තැන.
දැන් ලෝක යථාර්ථය උනේ මොකද්ද? ඇහැට රූපයක් පෙනිලා ඒ රූපය පිළිබඳව සංජානනය කරන දේ, විජානනය කරන දේ. ඊට පස්සේ හිතින් ඔබ ඇසුරු කරගත්තේ මොකද්ද? ඔබ බොහෝ කාලයක් තිස්සේ එකතු කරගත්ත නිමිති ටික. දැන් ඔබ හැමදාම ජීවත් වෙන්නේ ආදරණීය දරුවා කියන තැන. හැබැයි ඔතන ඔය පේන රූපය ගැනම ඔය ආදරණීය දරුවා කියන එක මොහොතකදී බිඳුනොත් ඔබට සමහර විට දරුවා කියන තැනම ඔබට බොහොම ගැටීමක් උපදින්න පුළුවන්. ඒකනේ ලෝකේ සමහර වෙලාවට ඒ තැන්වල ගැටීම් සාගත ස්වභාවය මිනිස්සුන්ට ඉපදිලා තියෙන්නේ. ඒකට ඒ වගේ තැනක ගැටීම කියන දේත් ඇසුරු වෙලා තියෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදිහට අපි ජීවත් වෙන ලෝකය ඇතුලේ අපි හඳුනාගත්ත ලෝකය ඇතුලේ සම්පූර්ණම අපි සැප සහ දුක කියන දේ නිර්මාණය කරගෙන තියෙනවා නම් ඒ නිර්මාණය කරගෙන තියෙන්නේ එකම තැනක විඥානය නැමැති මායාව කියන දේ මත. යථාර්ථය එකක් විඥානය නැමැති මායාව තුළ අපි නිර්මාණය කරගනු ලබන්න තවත් එකක්. මේ දෙක කවදාවත් එකක් බවට පත් වෙන්නේ නැහැ. ඒ හින්දා මායාව ඇතුලේ ඉන්න අයට යථාර්ථය බොරුවක්. යථාර්ථය කියන දේ අවබෝධ කරගත්ත අයට මායාව කියන දේ වෙනම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ යථාර්ථයත් අවබෝධ කරගත්ත පිරිසක්. අන්ධයි කියලා කිව්වේ යථාර්ථය නොදැක මායාව තුල පමණක් ජීවත් වෙන අයට. යථාර්ථය දැකීමෙන් අන්ධයි අය. එතකොට ඒ අයගේ ජීවත් වීම සම්පූර්ණම තියෙන අර මායාව ඇතුලේ විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යථාර්ථය සහ මායාව කියන මේ දෙක පිළිබඳවම අවබෝධ කරගත්ත තැනකටපත් වෙන ක්‍රමය. ඒකයි ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට ඇස් තියනවා කියලා කියන්නේ. අන්‍ය තීර්ථකයෝ අනිදෘෂ්ටිගත අය අන්ධයි කියලා මේ ශාසනය කතා කරන්න හේතුව ඔන්න ඔයක. ඒක කාටවත් වෙනස් කරන්න පුළුවන් නෑ. ඔක කොහොම නෙමෙයි. ඇහැට එන රූපය ඒක ආපහු අපිට දකින්න පුළුවන්. ඒ රූපේ නොවෙනස්ව තියෙනවා. ඇහැට පේන්නේ වර්ණයක් නෙමෙයි. ඒක පේන රූපේ ඒ විදිහටම තියෙනවා. ආදරණීය දරුවා කියන එක තියෙන රූපෙමයි කියලා ඒක කාටවත් එහෙම වෙනස් කරලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද අනිත්‍ය වෙන රූපේ අනිත්‍යමයි. ඒක යථාර්ථවත් විදිහට හොයාගෙන යන්න ගියොත් එහෙම ඒකේ පේන්නේ නුවණින් විමසා බලනවා නම් ඒක ඒ විදිහට තමයි ප්‍රකටව පේන්නේ. අර විදිහට කියනවා නම් ඒක අඥානකමක් මිසක නොදන්නකමක් මිසක ඒක වෙනත් දෙයක් නෙමෙයි. එහෙනම් මෙන්න මේ විදිහට පවතින දර්ශනයක් දැක්මක් තමයි භාග්‍යතුන් වහන්සේ විවර කරලා ලෝකෙට පෙන්වලා දුන්නේ. ඒ හින්දා අපිට ධර්මය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මේ මායාව ඇතුලේ තියෙන මේ දෘෂ්ටි අවුලෙන් අපේ මනස නිරවුල් කර ගැනීම. ඒක කොටින්ම මේ පරමාර්ථ ධර්මයන් සහ මේ මායා සහිත ලෝකයේ පිළිබඳ විඥානය තුළ අපි සකස් කරගත්ත මායා සහිත ලෝකයේ පිළිබඳව ඇති කරගන්න අවබෝධයක්. ඒකට කියනවා දුක්ඛේ ඥානං කියලා. දුක උපද්ද ගන්න තැනක් දකිනවා. දුක උපද්ද ගත්තේ කුමන ධර්මයන් පිළිබඳවද කියන එකත් දන්නවා. මෙන්න මේ දෙක මතම අපිට පුළුවන් අවබෝධ ඥානයක් ඇති කරගන්න. ඉතින් මෙන්න මේ තැන දක්වා ඔබ උත්සාහවත් විය යුතුයි. ඒකට අපිට දේශනා කළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණ ධර්මයක්. ඒ ත්‍රිලක්ෂණ ධර්මයේ පිළිබඳව නැවත නැවත සිහිය පවත්වන ක්‍රමය ගැන දේශනා කළා. ඒ ක්‍රමය තුල ඔබේ මනස ඔබ පිහිටුවා ගන්නට ඔබ නිරන්තරයෙන්ම උත්සාහවත් වන්නට ඕනේ. හොඳයි, එහෙනම් කල්පනා කරගන්න හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරලා සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයට අනුමෝදන් කරමු. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ උතුම් කුසලය උතුම් නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ කුසලයේ ධර්මදේශනා දායකත්වයෙන් කටයුතු කරනවා එංගලන්තේ වාසය කරන මధుරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු පවුලේ පින්වත් පිරිස විසින් හැමදිනම සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන මధుරිකා ජයවර්ධන මහත්මිය ඇතුළු සමන් ජයවර්ධන මහත්මයා සහ ඒ දියණියන් දෙපළ ඇතුළු ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙන ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට ඒ මිය පරලෝක ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාටම මේ පින අපි අනුමෝදන් කරමු. සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න.
ඒ වගේම බලාපොරොත්තු වෙනවා විශ්මි ජයවර්ධන දියණියට නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ සහ කායික මානසික සැනසෙල්ල ඇති වේවා කියලා සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ ධර්මදේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන මధుරිකා ජයවර්ධන මෑණියන් සමන් මහත්මයා සහ ඒ විශ්මි ජයවර්ධන දියණිය සහ අනෙක් දියණිය ඇතුළු ඒ පවුලේ සෑම සිළු දෙනාටත් ඒ වගේම පින්වත් ඔබ සිළු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවන සම්පන්නිය සලසාගෙන කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.